අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං බෝ භික්ඛුනේ විචින්තාමි ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං සත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසයිස්සාමි යදිදං චක්ඛානි තං සුනාත සාදුකං මනසි කරෝත භාසෙත්ගාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සතුං භගවා ඒතදවතත අජ්ජන්තිකානි ආයතනානි වේදි සබ්බානි සබාහිරානි ආයතනානි වේදි සබ්බානි සවිඥාන කායා වේදි සබ්බා සපස්ස කායා වේදි සබ්බා වේදනා කායා වේදි සම්බා සතන්හා කායා වේදි සම්බාති පින්වත්නි අද මේ අදි අසල පොය දවසේ අවස ධර්ම දේශනාව කවදත් කෙරෙන ධර්ම දේශනාව ඒ වුණාට තමන්ට පින් සිද්ධ කර ගැනීමට යම් යම් අය ඒ ධර්ම දේශනාවේ දායකත්වය ලබා ගන්නවා. අද මේ ධර්ම දේශනා දායකත්වයේ වැඩි නමක් ගමක් නැහැ. ප්‍රධාන කාරණයක් තමයි රාගම ඇල්පිටිගල් බෙල නම්මර 32 නිවසේ විසු ඩී.එච්. සමරවික්‍රම මාතාව පරලෝකපත්තේ වරසයක් මාස 8ක් කිරීම නිමිත්තෙන් එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම. තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ මේ මාතාව. ඒ වගේම පරලෝකපත් ජේ.ඩී. විමලතුංග
පියතුමා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් ඒ පවුලේ දූ දරුවන් එකතු වෙලා අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. අපිට මේක ආරම්භ දවස්වල උදව් දුන්න මාතාවක් තමයි ඉන්ද්‍රසිංහ ඉස්කෝලේ හාමුදුරුවෝ. බැරුව ඉඳගෙනත් ඇවිල්ලා පස් කපලා බර වැඩ කළා මේවා ගොඩ නගන්න උදව් දුන්නා. ඒ ඉස්කෝලේ හාමුදුරුවෝගේ පුතුණුවන්ගේ භාර්යාව දෙපළ තමයි මුල් වෙලා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ. ඒ රසිකා පෙරේරා මහත්මියත් අපේ ප්‍රධාන දායකාවක් අද හිමිදිරි පාන්දර. ඇමරිකාවේ ඉඳලා කතා කරලා හිටන් මට සෙත්පත්ව නිරෝගී සප ප්‍රාර්ථනා කළා එතුමිය. ඉතින් මේ විදිහට අපේම මේ දායක පින්වතුන් තමයි මේ ධර්ම දේශනාව බාරගෙන කටයුතු කරන්නේ. තයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම අද වෙනදාට වඩා හොඳට හිත කන යොමු කළා මතක තබා ගැනීමේ අපේක්ෂාවෙන්ම බණන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීමත් වටිනා උදාර පින්කමක්. කිම් පසු ආපි පුණ්‍යානුමෝදනා කරනම ඒ පින්කමේ දායකත්වයේ දරන පින්වතුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි සාගම ඇල්පිටි වෙල නම්බර 32 නිවසේ විසු ඩී.එච්. සමරවික්‍රම මාතාව තම ආදරණීය මෑණියන් වහන්සේ සිහිපත් කරනවා අවුරුද්දකුත් මාස 8කට ඉස්සෙල්ලා පරලෝකය. එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන බලාපොරොත්තුව. ඒ වගේම පරලෝකපද්දීදී විමලතුංග යානන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින්දීමේ අපේක්ෂාවෙන් ඒ පවුලේ දූ දරුවන් එකතු වෙලා මේ පින්කම සිදු කරනවා. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවා. ඒ ආයත මේ සියලු පින් හිමි වේවා. ඒ හැමදෙනාම සුවපත් වෙත්වා නිවන් සපසාදා ගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. හැමදෙනාටමත් මේ උදාර ධර්ම ශ්‍රවණය කිරීම ආදි වශයෙන් කරගන්න කුසල බලයේ හේතුවෙන් ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වේවා කියන ප්‍රථම තබා ගන්න. අද ධර්ම දේශනාවට මාතෘකා තබා ගත්තේ මා හිතන්නේ බොහෝ විට මේ පින්වතුන් අහලා නැතුවත් ඇති මේ බුද්ධ දේශනාවේ තියෙන ඊටාම ශ්‍රේෂ්ඨ ඊටාත්ම වැදගත් සූත්‍ර දේශනාවක්. සත්‍චක්ක සූත්‍රයේ කියන්නේ මේකෙන් නොයෙක්වර හිතුව ධර්ම දේශනා කරන්න එක පැත්තකින් ගැඹුරුයි එක පැත්තකින් දිගයි. ඒ නිසා තමයි හුඟක් දුරට ඒක පසු බැහැ ඉඳලා අද පොය දාසේ මේක යන්තම් හඳුන්වා දීමක්වත් කරන්න ඕනේ කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේක දේශනා කළා.
භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ධම්මං වෝ භික්ඛවේ දේශිස්සාමි. මහණෙනි මම නුඹලාට අද විශේෂ ධර්මයක් දේශනා කරනවා. ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං. මේ ආදි මධ්‍ය පරියෝසాన මුල මැද අග යහපත් වූ කියන මේ ලක්ෂණ බුද්ධ දේශනාවේ හැම දෙයකටම හැම තැනටම ගැලපෙන එකක්. බුදුහාඳුරෝ දේශනා කරන ධර්මයේ මුල මැද අග යහපත් කොට තමයි දේශනා කරන්නේ. ඒ ගැන විස්තරයට යන්න කාලේ නැහැ. සීලෙන් මුල යහපත්, සමාධියෙන් මැද යහපත්, ප්‍රඥාවෙන් අග යහපත්. සමාධි සමත විපස්සනා වලින් මුල යහපත්, මාර්ගඵල ධර්ම වලින් මැද යහපත්, නිර්වාණයෙන් අග යහපත්. ඔය විදිහට ඕනතරම් බෙදන්න පුළුවන්. මුල මැද අග යහපත් වූ ධර්මයක් මහණෙනි මම නුඹලාට දේශනා කරනවා. සංසුනාත සාධකං මනසිකරෝ. ඒක අහන්න හොඳට මෙනෙහි කරන්න. ඔය පාළි පද කීපේ හැමතැනම බුදුහාමුදුරුවෝ දේශනා. හොඳින් අහන්න, හොඳට මනාකොට ඒක හිතේ දරාගෙන මෙනෙහි කරන්න. මොකද්ද? ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං. මුල මැද අග යහපත්. ඒගාවට සාත්තං අර්ථ සහිතව. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැම තැනම අර්ථ සහිතමයි. අර්ථ සහිතව. සබ්යංජන ව්‍යංජන මේ ඒවා හරියට මනාකොට දේශනා කරනවා. ව්‍යාකරණානුකූලවම දේශනා කරනවා. හේවන පරිපූර්ණං හැම අතින්ම සම්පූර්ණ වූ පරිසුද්ධං ඊතාම පවිත්‍ර වූ බ්‍රහ්මචර්යං පකාසයිස්සා. බ්‍රහ්මචර්යාව මහණෙනි මම නුඹලාට දේශනා කරනවා. යදිදං චක්ඛා චක්ක ධර්මය සංසනාත සාධකං මනසිකර්ථේක මනාකොට අහන්නේ. මේ මධ්‍යම නිකායේ කියනවා මේ චක්ක සූත්‍රයේ කියන එක ඒ ගැනයි මේ දේශනාව. චක්ක චක්ක කියන්නේ හයේව හයක් තියෙනවා. මේ සූත්‍රයේ හයේව හයක් ඇතුළත් වෙලා එතකොට 36ක්. හයවරක් 36. ඒ 36 කීපාකාරයකින් ඇතුළත් වෙලා තියෙනවා. එතකොට 100 ගණන් වෙනවා. ගණන් බැලුවා. මහණෙනි මම නුඹලාට චක්ක ධර්මයේ දේශනා කරනවා. චක්ක ධර්මය. ඉතින් මොකද්ද මේ චක්ක ධර්මය කියන්නේ? සබ්බික්කවේ අධ්‍යාත්මිකානි ආයතනානි වේදිතබ්බා. මහණෙනි ආධ්‍යාත්මික වූ මේ ආයතන හය දැනගන්න. කාටුවා විස්තර කරනවා සහ විපස්සනාය මග්ග ඥානේන. විදර්ශනා සහිත මාර්ග ඥානයෙන් තමයි මේක නිවැරදිව දැනගන්න ඕනේ. විදර්ශනාවෙන් දැනගත්ත හැකි මාර්ග ඥාන වලින් දැනගන්න. එතකොට ආධ්‍යාත්මික ආයතන හය මහණෙනි
දැනගන්නට ඕන. බාහිරානි ආයතනානි වේදිතබ්බානි. බාහිර ආයතන 6 පිළිබඳවත් විදර්ශනා නුවණින් මාර්ග නුවණින් දැනගන්න අවබෝධ කරගන්නට ඕන. විඥාන කායා ඥානිතබ්බා. විඥාන සමූහය දැනගන්නට ඕන. පස්ස කායා ඥානිත වේදිතබ්බා. පස්ස සමූහයක් දැනගන්නට ඕන. වේදනා කායා ඥානිතබ්බා. වේදනා 6ක් දැනගන්නට ඕන අර විදියට. තණ්හා කායා ඥානිතබ්බා. තණ්හා සමූහයක් දැනගන්න. මොනෝක තමයි මේ චක්ක කියලා කියන්නේ. අතන 6ක් කියවනවා. ඔක පසුව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. මහණෙනි ඒක කෙටියෙන් මෙහෙමයි. ආධ්‍යාත්මික ආයතන 6යි කියලා කිව්වේ මොකක්ද? මනමද චක්ඛායතනං, ඊළඟට සෝතායතනං, ඝානායතනං, ජීවායතනං, කායායතනං, මනායතනං. ඔන්න ආයතන 6. චක්කු, සෝත, ඝාන, ජීවා, කාය, මන අපි නිතරම භාවිතා කරන පද පෙළිය. චක්කු, සෝත, ඝාන, ජීවා, කාය, මන ආධ්‍යාත්මික ආයතන 6. ඊළඟට වදාරනවා මහණෙනි මොනවද මේ බාහිර ආයතන 6 කියන්නේ? ඒකත් අපි මේ නිතරම කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම. තන 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම. තන 6ක් තියෙනවා. බාහිර ආයතන 6. ඔය ගැන පසුව විස්තරයකුත් කරනවා බුදුරජාණන් වහන්සේ ඔය දල වශයෙන් කියලා දුන්නේ. මහණෙනි විඥාන කායා ඥානිතබ්බාති කිංචේතම් පටිච්චසමුප්පාදං. මේ විඥාන සමූහයක් දැනගන්න ඕන කියලා කිව්වනේ. මොකක්ද ඒක? චක්ඛු විඥානං, සෝත විඥානං, ඝාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. ඔන්න විඥාන 6. මේ ඔක්කොම 6 ඒවා තමයි. විඥාන 6 මෙන්න මේකයි මානෙ. ඊළඟට පස්ස කායාති යන්තං උත්තං කිංචේතං පටිච්චසමුප්පාදං. පස්ස සමූහයක් කියලා කිව්වේ මොකක්ද? චක්ඛු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඔන්න එතනක් 6යි. සම්පස්ස කියන එක පස්සේ එක පොඩ්ඩක් කියලා දෙනවා. ඒක ඊටාත්ම ගැඹුරු එකක් තමයි මේ සම්පස්ස කියන එක. පස්සේ පොඩ්ඩක් කියලා දෙන්න. ඒවා 6ක්. ඊළඟට වේදනා කායාති භික්ඛවේ යන්තං උත්තං කිංචේතං පටිච්චසමුප්පාදං. වේදනා සමූහය. වේදනා 6ක්. මනවද චක්කුංච පටිච්ච රූපේත උප්පජ්ජති චක්ක විඥානං. ඊළඟට විඥාන පච්චය යං වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා උප්පජ්ජති. සවතාර ස්පර්ශය නිසා, ස්පර්ශය කියලා අපි කියනවා, නමුත් වචනේ වැරදි. පුරුද්දට කියවෙනවා. ඉතින් ඒ නිසා පහළ වෙනවා
සැප දුක් උපේක්ෂා කියන වේදනාවන්. මේ වේදනා හයක් තියෙනවා. හයකටයි ගණන් ගන්න වේදනා සම්මුතිය. ඊළඟට තණ්හා කායාති බික්කවේ අන්තං උත්තං කිංචෙන්තං තණ්හා සම්මුතිය. මනමද අරව පිළිබඳවම තණ්හාව කය ආකාරයකින් ඇති වෙනවා. එතකොට ඇස පිළිබඳව රූපාදී පිළිබඳව ඇති වෙන තණ්හාව කන පිළිබඳව නාසය දිව ශරීරයේ හිත පිළිබඳව කියලා මේ දෙකක් හයක්. ඕක තමයි චක්ක කියලා කියන්නේ. හයේව හයක්. බුදුහාඳුරු මුලින්ම ආරම්භ කළේ චක්ක සූත්‍රයේ කිය. හයේව හයක් කොතන 36ක් කියවෙනවා. අස්කන්නාසාදී හයයි රූප ශබ්දාදී හයයි චක්ක විඥානාදී හයයි චක්කු සම්පස්සාදී හයයි ඒ චක්කු සම්පස්ස වේදනාදී හයයි ඊළඟට චක්කු වේදනා පත්‍ය තණ්හාදී හය 36ක් වෙනවා. ඒ චක්ක කියලා කියන්නේ ඒකයි. මේ බොහෝ විස්තර තියෙනවා ඒවට යන්නේ නැහැ. මේ සියල්ලක්ම විදර්ශනා නුවණින් මාර්ග නුවණින් දැනගන්නට ඕන කියලායි වදාරන්නේ. නුවණින් දැනගන්නට ඕන. අටුවාවෙත් විස්තර කරනවා සහ විපස්සනාය මග්ග ඥානයන කියලා. විදර්ශනා සහිත මාර්ග ඥානයෙන් දැනගන්නට ඕන. ඉතින් ඔහම හයේව හය 36ක් දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා චක්කුං අත්තාතියෝ වදෙය්‍ය සංන යුජ්ජති. මහණෙනි යම් කෙනෙක් ඇස සදාකාලිකයි ආත්මයක් කියලා කියනම නම් ඒක එහෙම යෙදෙන්නේ නැහැ. මොකද හේතුව? චක්කුස්ස උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඔන්න ඇසේ පහළ වීමත් දකින්න ලැබෙනවා අභාවයට යාමත් දකින්න ලැබෙනවා. යමක් පහළ වීම දකින්න ලැබෙනවා නම් අභාවයට යාම දකින්න ලැබෙනවා නම් ඒක සදාකාලිකයි කියලා ගන්න බෑනේ. දවල් කියා දුන්න ටිකක් ඒ ආත්මීය වශයෙන් ඒ දෘෂ්ටිගතය ගන්න ආකාරය සදාකාලිකත්වයෙන් ගන්නවා. ඔය ඇස පිළිබඳව වදාළ. එහෙම ගන්න බෑ මානෙනි. මොකද චක්කුස්ස උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. මේ ඇසේ පහළ වීම තියෙනවා අභාවයට යාමත් තියෙනවා. ඒ නිසා කොහොමද සදාකාලිකයි කියලා ගන්න? දැන් අපි සම්මුති වශයෙන් බැලුවොත් ඔය ඇස වෙනස් වෙලා යනවා. දැන් වාසයට යනකොට පේන්නේ නැහැ. අපි කන්නඩි දාලා තියෙන්නේ. පේන්නේ නැහැ. ඔන්න වෙනස් වෙලා යනවා. ඒවා ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒ නිසා ආත්මයක් සදාකාලිකයි කියලා මහණෙනි මේක ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔය විදිහට ඔය 36 ගැනම දේශනා කළා. එක එක ඉතින් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මහණෙනි යම් කෙනෙක් සෝත කන සදාකාලිකත්වයෙන් ගන්නම නම් ඒක එහෙම වෙන්න බෑ. මොකද සෝතස්ස උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති.
මේ කනේ පහළ වීමක් තියෙනවා විනාශ වීමක් තියෙනවා. ඒ නිසා ඒක එහෙම ගන්න බෑ. අනික ඔක්කොම ගැන ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ සදාකාලික වශයෙන් ආත්මීය වශයෙන් ගන්න බෑ කියලා දේශනා කළා. ඔය 36 ගැනම ඔහොමයි. අස්ස කන නාසය දිව ශරීරේ හිත රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම චක්ක විඥාන සෝත විඥාන ගාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන ඒවා චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස જીවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා මනෝ ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ඊළඟට ඒ පිළිබඳවම ඒ කායික වශයෙන් ඇති වෙන වේදනාදී පිළිබඳව තණ්හාව සය ආකාරයි. කාය පිළිබඳව මේ ඇස පිළිබඳව අර කියාපු විදිහට මේ හයම ඔය විදිහට 36 ගන්නම දේශනා කළා. මහණෙනි මේවා එකක්වත් ආත්මීය වශයෙන් සදාකාලික වශයෙන් ගන්න බෑ. මොකද හේතුව මේ හැම එකම උප්පාදෝ පඤ්ඤාය සුභයෝ පඤ්ඤාය පහළ වීම තියෙනවා විනාශයට යාම තියෙනවා. එතකොට කොහොමද සදාකාලිකත්වයෙන් ගන්න? ආත්මයයි කියලා ගන්න කොහොමද? එහෙම ගන්න බෑ. මොකද මේවා පහළ වෙනවා විනාශ වෙනවා දකින්න තියෙනවා. ඔය හය පිළිබඳවම ඔහොම දේශනා කළා. අයංකෝ භික්ඛවේ සක්කාය සමුදයගාමී පටිපදා චක්කුම් මේ අත්තා ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. මහණෙනි මෙන්න මේක සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. මොකද්ද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. සක්කාය ගාමිනී ප්‍රතිපදා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ ලබා දෙන ප්‍රතිපදාව. ඊළඟට සායවිධියකින් මේ සංසාරයට කියනවා සත්කාය කියලා. මේ සත්කාය නැමැති සංසාරයේ දිගට යන ප්‍රතිපදාම තමයි මේ සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. මොකද්ද? ඒක චක්කුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. අන්න බලන විදිය. චක්කුම් ඒතං මම මේක මම වේද. චක්කුම් ඒතං මම මේක මගේය. ඒසෝ හමස්මි මම දෙමි. ඒසෝ මේ අත්තා මේක මගේ ආත්මය. ඔන්න බොහෝ තැන්වල 10000 තැන්වල බුදුහාඳුරෝ දේශනා කළා තියෙන පිළිවෙලක් තමයි. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මේ මෙතන මදාලේ කාරණා 36ක්. කලින් කිව්වනේ චක්කසෝත ගාන ජීවහා කාය මන ආදී වශයෙන් 36ක්.
36 ගැනම ඔහොම නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම ගන්න බෑ. මොකද ඒක සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. අන්න නැවත නැවත පංච උපාදානස්කන්ධ ගොඩනගලා දෙන, නැවත නැවත මේ සංසාර දුක ගොඩනගලා දෙන ප්‍රතිපදාව තමයි. මොකද්ද? ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ යන්ත. මේ තථක්ක සූත්‍රයේ තින්දින්ගන් ගැඹුරු සූත්‍රයක් තමයි. මෙහෙම එකක් තියෙනවා කියලාවත් යන්තම් තේරුමක් ගන්නවා නම් ඒත් මද. ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ යන්ත. ඔය පාලි වාක්‍ය ටික හැමතැනම තියෙනවා. ඒතං මම මේ කියාපු 36ම අපි සම්පින්දණය කරලා ගත්තා. ඔය සේරම ටික මගේ ඔක්කොම ටික. මේ සක්කාය සමුදයගාමී ප්‍රතිපදාවට යනකොට එහෙමයි. පංච උපාදානස්කන්ධ නැවත නැවත ලබා දෙන සංසාර ගමන දිගටම යන ප්‍රතිපදාව ගන්නකොට මෙහෙම තමයි. ඒතං මම මේ ටික මේ 36ම අපි ගම්මක 36ම කියලා. ඔක්කොම මගේ. ඔන්න මමත්වයෙන් ගන්න. ඒසෝ හමස්මි මම වෙමි. ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මය. තුන් විදියට ගන්න. ඔකට කියනවා තණ්හා මාන දෘෂ්ටි. මේක මගේ කියලා ගන්නෙ තණ්හාවෙන්. මම වෙමි කියලා ගන්නෙ මානයෙන්. මගේ ආත්මයයි කියලා ගන්නෙ දෘෂ්ටියෙන්. තණ්හා මාන දෘෂ්ටි තමයි ඔතන කියන්නේ. ඉතින් මේ කෙලෙස් වශයෙන් මේ සත්‍යය අල්ලගන්න හැටි බැලුවහම මෙන්න මෙහෙම තමයි සේරම අල්ලගන්නේ. මේවා මගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මය. තුන් ආකාරය. මමය, මගේය, මගේ ආත්මය. ඔය තින් මුදියට ගන්නවා. තණ්හා මාන දෘෂ්ටි. සේරම කෙලෙස් එකතු කරලා බැලුවත් මේ තණ්හා මාන දෘෂ්ටි වලට ඇතුළත් වෙනවා. තණ්හා මාන දෘෂ්ටි. මෙන්න මේකයි මහණෙනි සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. නැවත නැවත පංච උපාදානස්කන්ධය ගොඩනගාගෙන ඊළඟට මේ සංසාරේ නැවත ඇදගෙන යන දිගටම අරන් යන ප්‍රතිපදාව තමයි මේක. තණ්හා මාන දෘෂ්ටි වශයෙන් මේක අරගෙන. ඔතන කියුණා 36ක්. ඒ සාමාන්‍යයෙන් ගන්නකොට මොනවා හරි දේවල් මේ ලෝකේ තියෙනවා. මොනවා හරි දේවල් කිව්වා සේරම වට අයිති වෙනවා 36ට ඇතුළත්. ඒවා මේවා මගේ. මම වෙන්නේ. මගේ ආත්මයයි. දැන් ඔය මගේ කියලා තදින්ම අල්ලගෙන තියෙනවා තමන්ගේ ශරීරය ගැන. ඒතරම කියවෙනවානේ. මගේ ඇහැ, මගේ කන, මගේ අත, මගේ ශරීරය. එමත් කියනවා. මගේ ඉදම, මගේ ගේ, මගේ දරුවෝ බලන්න පල්ලගෙන කොච්චර තියනවාද කියලා මගේ කියලා. පුරුද්දටම අල්ලගෙන. හැමදේම මගේ තමයි. මම වෙමි කියන්නේ මානය.
මම තමයි සේරටම ඇදී උසස් එක්කම. සෙය්‍යමාන. සාදි සමාන කියලා මේ අරය මේ විදිහේ ගුණවත් පොසත් මමත් එයා වගේ තමයි. සමාන කරනවා. හීනමානනේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා තමන් පහලට බහින්නේ. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා ඔක බෙදී යනවා තණ්හාව වගේ. මාන වශයෙන් ගන්නවා. ඒසෝ මේ අත්තා මේක මගේ ආත්මය. ඉතින් අර ආත්ම කතාව ගැන දවල් පොඩ්ඩක් කියලා දුන්නා. මේක තමයි මගේ ආත්මය සදාකාලික එක. ඔන්න තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ගන්නවා. කියලා බුදුරජාණන් වහන්සේ වදාරන එකතක මොකද්ද මේක? සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. ඊගොතෝ මේ පංච උපාදාන ස්කන්ධයේ ගොඩ නගා ගන්න සංකාර දිගට යන ප්‍රතිපදාව තමයි. මේ බොහෝ දෙනෙකුට තියෙන්නේ ඒ ප්‍රතිපදාව තමයි. මම මගේ ආත්මය. තණ්හා මාන දෘෂ්ටි. ඕකෙන් ගන්න. අයංකෝ වික්කමේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදා. මහණෙනි මේ පංච උපාදානස්කන්ධය අවසන් කරන සංසාර ගමන අවසන් කරන ප්‍රතිපදාව මෙන්න මේක. චක්ඛුං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති සමනුපස්සති. මේ අස්කන්නාදාදී මේ කියාපු දේවල් මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එහෙම නුවණින් දකිනවා. ඉතින් කලින්ම බුදුහාඳුරෝ දේශනා කළානේ මේ ආත්ම වශයෙන් ගන්න බෑ. සදාකාලික වශයෙන් ගන්න බෑ. මොකද මේවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. තේරෙගෙම පහළ වීමක් කියනම විනාශයට යාමක් කියන. ඉතින් කොහොමද ගන්න? සදාකාලිකත්වයෙන් ගන්න බෑ. ඊළඟට මමය මගේ ආත්මය කියලා ගන්න බෑ. මොකද පාල වෙනම විනාශයටපත් වෙනවා. ඔය ඒවා ස්වභාවය තමයි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඉපදීම පේන්න තියෙනවා. විනාශයට යාමත් පේන්න තියෙන. කොහොමද සදාකාලිකයි කියලා ගන්න? කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. ඉතින් මෙන්න මේක තමයි සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. මොකද්ද? නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේ කියාපු කාරණා ටික 36ක්ම කියුණානේ. එක එකව කියන්න බෑ, කාලේ යනවා. 36ක්ම කියුණා. චක්ක කියන්නේ එකයි, හයේව හයක්. නේතං මම මේවා මගේ නෙමෙයි. නේසෝ හමස්මි මේවා මම වෙන්නේ නෑ, මම නොවෙන්නේ. නමේසෝ අත්තා මේවා මගේ ආත්මය නෙමෙයි කියලා. ඔන්න සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ දැන් කලින් කිව්වා. සක්කාය සමුදයගාමිනී ප්‍රතිපදාව. පංච උපාදානස්කන්ධ නැවත ලබලා දෙන සසර දිගට යන ප්‍රතිපදාව මෙන්න මේකයි කියලා බුදුහාඳුරෝ දේශනා. දැන් මේ දෙවනුව දේශනා කළේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒක නමත්තන පංච උපාදානස්කන්ධ නැවතිලා යන සසර ගමන නැවතිලා යන ප්‍රතිපදාව. ඊළඟට දේශනා කරනවා චක්ඛුංච පටිච්ච උප්පජ්ජති චක්ඛු විඥානං.
තින්නම් සංගති පස්සු. දැන් ওই මෙතෙක් කිව්වේ මහා දිග විස්තරයක්. 36වත් 3ක් විතර කිව්වා කෙටියෙන්. 72 108ක් විතර. කරුණ වෙන් කළා ගත්තොත් 108ක් විතර. 36. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං. අසත් රූපයක් නිසා පහළ වෙනවා චක්කු විඥාන. තින්නම් සංගති පස්ස. මේ තුන් දෙනාගේ එකතුව තමයි පස්ස කියන්නේ. මේක මේ පස්ස කියන පදය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේත් මේ පොතක වදාරලා තියෙනවා. මේක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. පස්ස කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ඔය පස්ස කියන එකට ස්පර්ශය කියලා දේශනා ආලා තියනවා නේද? සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි අර්ථය. එතකොට ඇඟේ මොනවා හරි අපුණාම අපි මොකක්ද කියන්නේ? පහස කියනවා නේද? පහස කියනවා පස්ස කියනවා. ඇඟේ මොනවා හරි අපුණාම. ඕක තේරුම් ගන්න පොට්ටබ්බ කියලා එක දේශනාව කියන්නේ. දැන් ඇඟේ මොනවා හරි හැපුණාම ගෑවෙනවනේ. ඒකට කියනවා පොට්ටබ්බ කියලා. පොට්ටබ්බ කියනකොට එතන තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු තුන ප්‍රධාන වෙලා. ධාතුත්වය පොට්ටබ්බ රූපේ කියලා තමයි දේශනාවේ පෙන්වන්න කරන්නේ. අනිකක් ධම්මා පඨවි ආපෝ තේජෝ වායෝ නේද? අර අනිකක් දාලා ගමු අපි. එතකොට පට හැපෙනවා කියන්නේ යමක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර තමයි මේ හැපෙන්නේ. ඇඟේ හැපෙන්නේ. ඊළඟට ඇඟ මොකක්ද? ඇඟ මොකක්ද? ඇඟත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප හතර. එතකොට මේ මහා භූත ධාතු රූප හතරේ තව හතරක් ලැබුණා. ඒකට කියනවා පොට්ටබ්බේ කියලා. අපි ස්පර්ශය කියන පහස කියලා කියනවානේ. කියනවා නේද? පහස. පහස කියනවා ස්පර්ශය කියලා කියනවානේ. ඒක ඉතින් තරම් වැරද්දක් නැහැ. දැන් ඕක භාවනාවට ගත්තාම කවුරු හරි ඇඟේ හැපුණොත් මොකද මෙතන වෙලා තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු රූප හතර එකට හැපුණා. හරියට යකඩයක් හැපුණා. මහා ගොරෝසු එකක් නෙමෙයි. යකඩයක යකඩක් හැපුණා. ඉතින් ඕකට ස්පර්ශය පහස කිව්වට ඒ තරම් වැරද්දක් නැහැ. දැන් මෙතන කියන එක චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්කු විඥාන. අසත් රූපයක් නිසා පහළ වෙනවා චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. මේ තුන සම්බන්ධ කරන එක තමයි පස්ස කියන්නේ. ඉතින් කොහොමද අපි ස්පර්ශය කියන්නේ? ඔය පස්ස කියන පදයට අටුවාවල එහෙමත් කියලා තියෙන්නේ තව පරියාය සමාන පද දෙකක් දීලා තියෙනවා. සමෝධාන සමවාය කියලා. සමෝධාන සමවාය. සමෝධාන කිව්වත් සමමාය කිව්වත් සංගති කිව්වත් තුනම එකම තේරුම. ඒ කියන්නේ එකට එකතු කිරීමක් එකට ඒකාබද්ධ කිරීමක් තමයි ඒක අදහස් කරන්නේ. ඉතින් අපි කොහොමද අරකට ස්පර්ශය කියන්නේ? බෑනේ.
මේ බුදුහාමුදුරුවෝ වදාරන්නේ මේ තුන එකට ඒකාබද්ධ වීමක්, එකට සම්බන්ධ වීමක්. අටුමා වලත් සමෝධාන සමවාය කියන වචන වලින් කියන්නේ මේ අසත් රූපයත් චක්කු විඥානත් එකට සම්බන්ධ වීම, ඒකාබද්ධ වීමක් තමයි මේ පස්ස කියලා කියන්නේ. ඒකයි ඔක තෝරගන්න අමාරුයි. එකට සම්බන්ධ වීමක්, ඒකාබද්ධ වීමක්. ඉතින් අර ඇඟේ මොනවා හරි අපුණාම අපි ස්පර්ශයේ පහස කියනවා. ඒක මෙතෙන්ද ගත්තොත් වැරදි නේද? සම්පූර්ණ වැරදි. ස්පර්ශය කියන්න බෑ. එහෙම කියන්න බෑ. පස්ස කියන එකට ස්පර්ශය කියන්න බෑ. ඒකට මෙතන වෙලා තියෙන දේශනාවේ තියෙන සංගති කියලා තින්නම් සංගතේ පස්ස මේ තුන ඒකාබද්ධ කරන්නේ, එකට සම්බන්ධ වෙන්නේ, එකතු වෙන්නේ මොහොකින්ද? ස්පර්ශ පස්ස කියන්නේ. එතකොට සමෝධාන සමවාය කියන වචන වලින් කියන්නේ අර තමයි. එකට එකතු වීම, එකට ඒකාබද්ධ වීම, එකට සම්බන්ධ වීම. එතකොට අපිට තේරුම සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ පස්ස කියන්නේ මේ තුන එකට ඒකාබද්ධ වීම, එකට සම්බන්ධ වීම, එකට කැටවීම කියන තේරුමක් තමයි. නමුත් අර කියන ස්පර්ශයේ පහස කියන එක මෙතන ගන්න බෑ. ගත්තත් වැරදිනේ. දැන් තේරුණා නේද කාරණේ? කාරණේ තේරුණානේ. පස්ස කියන එකට අරේම අර්ථයක් ගන්න බෑ. හැබැයි ඇඟේ මොනවා හරි අපුනහම නම් ඔය ස්පර්ශය පහස එහෙම ගන්න පුළුවන්. ඒකට නියම අර්ථය නම් පොට්ටබ්බ රූපය. යකඩයක් එක්ක යකඩයක් හැපෙන්නවා. මේ අසත් රූපයත් චක්කු විඥානයත් කියන තුන එකට සම්බන්ධ කරන, එකතු වෙන, ඒකාබද්ධ වෙන ධර්මයේ තමයි සංගති කියන්නේ. ඒ සංගති කියන එකේ තවත් ඒ සමාන තේරුම් දෙන වචන තමයි සමෝධාන සමවාය කියලා වචනේ අටුවාවලෙම කියන්නේ. එකට එකතු. ඔන්නෝක තේරුම් ගන්න. ඕක හරියට දේශකයන් වහන්සේලාත් වරද්ද මම මහා පඬිතුන් නෙමෙයි. මට පේන හැටියට ධර්මයට අනුව ඔහොම තමයි. කොහොම තමයි ඒකේ තේරුම. නැත්නම් පස්ස පහස කියලා අපි ගත්තොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙම එකක් නැහැ මතන. සංගති කියන්නේ එකට එකතු වීම. ඒකාබද්ධ වීම. එකට සම්බන්ධ වීම. ඒකට සමෝධාන සමවාය කියන්නේ ඒකමයි. ඒ තේරුම ගත්තා නම් ඉතින් අපිට කියන්න තියෙන්නේ පස්ස කියලා. එතකොට නම් නිවැරදි අර්ථය. පස්ස කියලා කිව්වහම අර්ථය නිවැරදි. නැතු ස්පර්ශය කියන්න බෑ. ඒක සියුම් ධර්මයක්. ඉතින් චන්දවිමල හාමුදුරන්ටත් ඔක හරියට තෝරවා ගන්න බැරි නම් අපි ගැන කවුරු කතා කරන්නේ? ඔන්න ඔය විදිහට අපිට පේන හැටියට චක්කුංජ පටිච්ච උප්පයජ්ජති චක්කු විඥානං චින්නං සංගති පස්ස. අසත් රූපයක් නිසා චක්කු විඥානේ පහළ වෙනවා. චින්නං සංගති පස්සෝ. මේ තුන් දෙනාගේ එකතුව ඒකාබද්ධ වීම, සම්බන්ධ වීම තමයි පස්ස කියලා කියන්නේ. අන්න එහෙම ගත්තාම බොහෝ දුරට නිවැරදි. පස්සපස්ත්‍ය උප්පජ්ජති යං කිංච වේදිත සුඛං වා දුක්ඛං වා අදුක්ඛමත්තං. මේ පස්ස මේ තුන් දෙනා එකට එකතු වීම නිසා පහළ වෙනවා විඳීමක්. මොනවාද? සුඛං වා දුක්ඛං වා අදුක්ඛමත්තං. සැප හෝ දුක් හෝ සැප දුක් වලින් තොර වෙච්ච එකක් පහළ වෙනවා. සුඛාය වේදනාය පුත්තෝ සමානෝ අභිවදති අභිනන්දති අජ්ජෝසාය චිත්තති. මේ සාමාන්‍ය ප්‍රත්‍යඥයා සැප වේදනාව අර විදියට ලැබුණාම අභිනන්දති. අපි බොහොම සතුටු වෙනවා. හරිම සන්තෝෂමත් වෙනවා. අභිවදති අනේ හරි හොඳයි කියා වචනේන කියා සන්තෝෂ වෙනවා. මේක මේ සුඛ වේදනාව. අජ්ජෝසාය චිත්තති කියන්නේ මේ ගිලගෙන හිටින්නවා, ගිලගත්තා වාගේ.
ගිලිත්වා පරිනිට්ඨපෙත්වාදිත්තද කියලා තෝරලා තියෙන. ගිල ගත්තා. මට ගිලින්න හිතෙනවා කියලා වචනයක් තියෙනව නේද? ඒක තමයි ඒ කියන්නේ. අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්තති. බොහොම සතුටු වෙනවා. අනේ හරි හොඳයි හරි සැපයි කියා වචනේනොත් කියනවා. මේක ගිල ගත්තා වාගේ අර ගන්නවා. කස්ත රාගානසය අනුසය කියන්නේ. අර දවල් ඇවි කවුද ප්‍රඥාක ඔකට උත්තරේ කියලා. ඔහුට රාගානසය ඔන්න පහළ වෙනවා. සුඛ වේදනාව නිසා රාගානසය පහළ වෙනවා. තේරුණා නේද? කියාපු කොටසෙන් කියන්නේ ඒකයි. අර කියාපු අසත් රූපයක් චක්ක විඥානයත් නිසා අර කියාපු පස්ස පහළ වෙනවා. පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සැප දුක් උපේක්ෂා මෙවම් පාන. එතකොට මේ තනත්තා සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අභිවද්දති අභිනන්දති අභිවද්දති අජ්ජෝද. අන්න සැප වේදනාව අහුවෙලා හිටන් මෙයා බොහොම හොඳට අභිනන්දති බොහොම සතුටු වෙනවා. බොහොම සතුටු වෙනවා. බොහොම හොඳයි කිය වචනෙනුත් කියනවා. දිලගත්තම වගේ මේක අර ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? සත්‍ය රාගානුසය අන්තේ යන්න රාගානුසය. අර දවල් ඇහුවනේ කවුද ප්‍රශ්න ඒකට උත්තරේ හොඳට හම්බ වෙනවා. රාගානුසය කියනවා. ඊළඟට දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කන්දති පරිදේවති තොරත් කාලින් කන්දති. අන්න දුක් වේදනාව පහළ වුණාන් පස්සේ ශෝක කරනවා, හඬනවා, වැළපෙනවා, පපිය අත්ගගහ හඬනවා, වැළපෙනවා. අන්න දුක් වේදනාව ආවා. එහෙම දකින්න ලැබෙනවා නේද? දකින්න ලැබෙනවා. කෑ ගහනවා, විලාප කියනවා, හඬනවා, වැළපෙනවා. පපිය අත්ගගහ හඬනවා, වැළපෙනවා. සත්‍ය පටිඝානුසය අනුසය කියන්නේ. ඔහුට පටිඝ නැමැති අනුසය පහළ වෙනවා. දුක් වේදනාව නිසා. ඊළඟට අදුක්ඛ මසුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අදුක්ඛ මසුඛාය වේදනාය උප්පාදන්ත සමුදයන්ත ඊළඟට අත්ථංගමන්ත අත්ථාදන්ත ආදීනවන්ත නිස්සරණන්ත නප්පජාන. අර උපේක්ෂා වේදනාව පහළ වුණා මේකේ පහළ වීමත් අභාවයට යාමත් ඒකේ ආස්වාදයක් ආදීනවයක් ඒකෙන් වෙන්වීමක් දන්නේ නැහැ. එයාට තේරුමක් නැහැ. එතකොට කස්ස අවිජ්ජානුසයෝ අනුසය. ඔන්න අවිජ්ජානුසය ඇති වෙනවා. අනුසය. එතකොට මෙතන සැප වේදනාවදී මොකද වෙන්නේ? මේ රාගානුසය පහළ වෙනවා. ඒක වර්ධනය වෙනවා. දුක් වේදනාවේදී පටිඝානුසය පහළ වෙලා ඒක වර්ධනය වෙනවා. ඊළඟට උපේක්ෂා වේදනාවේදී අවිජ්ජානුසය පහළ වෙලා ඒක වර්ධනය වෙනවා. ඔන්න සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව තමයි වෙන්නේ. ඔහම යනකොට තමයි සක්කාය සමුදයගාමී වෙන්නේ. පංච උපාදානස්කන්ධේ නැවත නැවත ගොඩනගන ඊළඟට භවයේ නිතරින් තව තවත් සංසාරේ යන ප්‍රතිපදාව තමයි යෝග. සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. ඔකේ අනිත් පැත්ත.
අර විදියටම චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛ විඥානං තින්නම් සංගති පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං. ඒ ආකාරය තමයි. අසත් රූපයත් චක්ඛු විඥානයත් මේ තුන එකට සම්බන්ධ කරනවා පස්ස කියන එකෙන්. එතකොට සැප දුක් උපේක්ෂා වේදනා පහ. දැන් අර කිව්වේ චක්කු එකක් ගැන. මතකනේ. දැන් කලින් කිව්වේ එකක් ගැන. චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය යං වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා කියලා කිව්වේ එකක් තමයි. ඒකෙන් තමයි අර රාගානුසය ඇති වෙනවා, පටිඝානුසය ඇති වෙනවා, අවිජ්ජානුසය ඇති වෙනවා කියලා. දැන් ඕක තව තියෙනවා 35ක්. දැන් කියවන්නේ 6ක් කියලා. 35ක් තියෙනවා. සෝත ගාන දිව්වා කාය මන. යා විස්තර කරන්න වෙලාව නැහැ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම. මේ විදිහට 36න් ඔය එකක් ගැන කිව්වේ තව තියෙනවා 35ක්. ඒවා කියන්න බෑනේ බණකට. ඒ කිව්වේ සක්කාය සමුදයගාමී ප්‍රතිපදාව. ඊළඟට අයංකෝ භික්ඛවේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදා. මෙන්න මේකයි මහණෙනි පංච උපාදානස්කන්ධේ නවත්තන සසර ගමන නවත්තන ප්‍රතිපදාව. අර විදිහටම චක්කුංච පටිච්ච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය සංකිච්ච වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම උප්පජ්ජති යංකිච්ච වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම. අර කියාපු විදිහටම අසත් රූපයක් නිසා පහළ වෙනවා චක්ක විඥානය, චක්ක විඥානය පහළ වුණා මේ තුන එකට සම්බන්ධ කරනවා පස්ස කියන එක. එතනින් පස්සේ සැප දුක් උපේක්ෂා වේදනා පහ. සුඛය වේදනාය පොට්ටෝ සමානෝ න අභිනන්දති න අභිවදති න අබ්බෝතාය විත්ත. මේක අනිත් පැත්ත. අර මගේ සතුටු වෙන්නේ විනෝද වෙන්නේ අර මොකක් නැහැ. මේකේ ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරනවා. මේක ඇතිවීම නැතිවීම දකිනවා. ඊළඟට මේ දුක්ඛ වේදනාව ඒක පහළ වුණාම අර කලින් කියවා වගේ එකෙන් අඬන්නේ වැළපෙන්නේ විලාප කියන්නේ අපි අත්ගහ නටන්නේ ඒ මොකක් කරන්නේ. එයා සිහිනුවණින් යුක්ත වේක තේරුම් ගන්න. ඒකට යාට සුඛ වේදනාවට රාගානුසය වෙන්නේත් නැහැ. දුක්ඛ වේදනාවට පටිඝානුසය වෙන්නේත් නැහැ. ඊළඟට උපේක්ෂා වේදනාව. ඒක ඇති වුණාම උපේක්ෂා වේදනාවේ සමදයන්ත අත්කමන්ත ආස්වාදන්ත නිස්සරාන්ත අසාදන්ත ආදීනවන්ත ඔක්කොම දැනගන්න. ඔක්කොම දැනගෙන ඉතින් සිහිනුවණින් යුක්තව තේරුම් ගන්න. ඔන්න සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. දෙපැත්තේ විදිහට. මෙතනක් තියෙනවා තව 35ක්. ඔය එකයි කියන්නේ. අර කලින් කියාපු එකේ තව 35ක් තියෙනවා. එකයි කියලා දුන්නේ. මේකේ තියෙනවා තව 35ක්. චක්ක කියන්නේ 6ක් නේ. මේ 6 කියලා දුන්නා. තව තියෙනවා 35ක් කියනවා. එක එක කියන්න බෑනේ. එකක් කිව්වහම තේරුම් ගන්න ඕනේ. එමම් පස්සම් බෙක්කමේ අරිය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්දති. ඔන්න ආයු අදාහනවා. බුදුරජාණන් වහන්සේ. මානෙනි මේ විදියට නෝනෙන් දකේ පස්සේ කියපු විදිය. අර කලින් කියපු විදිය නෙමෙයි ඈ. පස්සේ කිව්වනේ. සැපදුක් උපේක්ෂා වේදනා ගැන අර යන්නේ නැහැ කියලා නෝනෙන් දැනගන්නවා. ඒකයි මේ කියන්නේ. එවම් පස්සම් බෙක්කවේ සුතවා අරිය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්දති. මේ විදිය තේරුම් ගන්න ආර්ය ශ්‍රාවකයා ඇස පිළිබඳව කලකිරෙනවා. නුවණින් කලකිරෙනවා.
අනිත්‍යම ගැනත් කොහොමයි. සෝතස්මින්පි නිබ්බින්දති. ඔය 36ක් කියන්නේ 36 පිළිබඳවම තමයි. 36 පිළිබඳවම කලකිරෙන නුවණින් කලකිරෙන. කොට එතන 36ක්. අතන 36ක්, අතන 36යි, ඊළඟට 36යි, මෙතන 36 108ක් වෙනවා. 36 කොච්චරද කියන්නේ? ඊළඟට ඔය 36ම වදාරලා අන්තිමට සංහායපි නිබ්බින්දති කියලා දේශනා කළා. නිබ්බින්දං විරජ්‍යති. අන්න විරාගා විමුක්ති. නිබ්බින්දං විරජ්‍යති. කලකිරෙලා හිටන් විරාගය ඇති වෙනවා. විරාගය කියන්නේ මාර්ග ඥානයට කියන නම. මොන්න ගිහිල්ලා හිටන් වෙන දේ. සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව. විරජ්‍යති කියන්නේ මාර්ග ඥානයට කියන නම. විරාගා විමුක්තිය අන්න ඵලයට කියන නම. නිදෙනවා. මාර්ග ඥානයයි ඵලයයි අන්තිමට. විරජ්‍යති විරාගා විමුක්තිය. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. මිදුණයන් පස්සේ මිදුණයි කියලා නුවණ ඇති වෙනවා. කේනා ජාති මගේ ඔක්කොම ජාතියෙන් ජාති අනේක ඉවරයි. උසිතං බ්‍රහ්මචර්ය මේ සීල සමාධි ප්‍රඥා බ්‍රහ්මචර්යා ආර්ය මාර්ගයේ පුරලා අවසන්. උසිතං බ්‍රහ්මචර්ය කතං කරණීය චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ පරිඥා පහන සත්‍ය කිරියා භාවනා කියන සතරාකාරය විස්තර කරන්න කලක් නැහැ. මේ සතරාකාරයම දැන් මම කරලා ඔක්කොම අවසానයි. කතං කරණීය කරන්න තියෙන දේවල් ඔක්කොම කරලා අවසానයි කියලා යාට මේ නුවණ පහළ වෙනවා. කතං කරණීය නාපරං ඉත්තත්ථායාති පජානාති. මේ ජීවිතයේදී නැවත කළ යුතු දෙයක් නෑ කියලා තේරුම් ගන්න. මේ කියන්නේ රහත්තුන් වහන්සේ ගැන මේ අවසානයේදී කියන්නේ. මෙහා ආර්ය ශ්‍රාවකයෝ නෙමෙයි රහතුන් වහන්සේ ගැන. විරාගා නිබ්බින්දං විරජ්‍යති කල නුවණෙන් කලකිරෙලා නොඇලීම ඇති වෙනවා. නොඇලීම කියන්නේ මාර්ග ඥානෙ. විරාගා විමුක්තිය ඵල ඥානෙ. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. නෝන ඇති වෙන අර ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන ඔක්කොම ඇති වෙනවා. විස්තර කරන්න වෙලාව නෙමෙයි. දැන් ඉතින් මගේ කටයුතු ඔක්කොම අවසానයි. නැවත ඉපදීමක් කරව මෙයා මොකවත් නෑ කියලා ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ පහළ වෙනවා. ඔය අවසානෙට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් මේකේ මේ කාරණා මහා ගොඩාක් තියෙනවා. ඒකයි මේ ටිකක් පසුබැස හිටියේ. යංගෙත් දැන් ඇති යන්තම් මේකක් තියෙනවා කියලාවත් තේරුම් ගන්න පුළුවන්. ඕක තියෙනවා 36ව මහ ගොඩක්. චක්ක කියන්නේ 6ව 6ක්. මුලින්ම 36 ඊළඟට 36 ඊළඟට 36 ඊළඟට මහ ගොඩ තියෙනවා 200 ගාණක් තියෙනවා. 216ටත් වැඩි තියෙනවා. ඒක එකතු කරලා ගන්නකොට කාරණා. චක්ක සූත්‍රය කියන්නේ ඒක තමයි. බුදුහාඳුරෝ මේ සවස් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳිද්දි භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මේ දේශනාව අවසන් වෙනවා සමගම භික්ෂුන් වහන්සේලා 69ක් සිය සෞකලසුන් නසාගෙන උතුම් වූ රහත් භාවයට පත් වෙනවා. ඉතින් කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ දේශනාවේ තියෙන ශක්තිමත්තානම් භික්ඛූණං කියලා අනුපාදාය ආසවේ විමුක්ති කියලා 60ක් පමණ භික්ෂුන් වහන්සේලා සියලු කෙලෙසුන් නසාගෙන රහත් වුණා. එදා බුදුහාමුදුරුවෝ සවස් නුවරදී මේ චක්ක සූත්‍රයේ දේශනා කළා. ඊළඟට අටුවාවලත් විස්තර වෙනවා. එච්චරක් නෙවෙයි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා
මේ සූත්‍රය දේශනා කළා. උන්වහන්සේලා දේශනා කළාම එක දේශනාවකින් 60 රහත් වෙලා තියෙනවා. බල 60 80ක්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළාම හැම දේශනාවකින්ම 60 රහත් වෙලා. කොහොමද ඉතින් 60 උනේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. එහෙම තියෙනවා ඉතින්. 69ක් රහත්. එතන මේ ඉතින් මේ මහ විශාල ප්‍රමාණයක් 80 60ක්. ඔව් 4000කට. අතන බුදුහාමුදුරන්ගේ බණ අහලා ඉතින් 60ක්. එච්චරක් නෙමෙයි. අපේ රටේ හරියට දේශනා කරලා තියෙනවා මලියදේව මහරහතන් වහන්සේ. අනුරාධපුරේ රෝවා මහපායේ උඩමාලදී 60යි යටමාලදී 60යි දේශනා. මේ සූත්‍රේ දේශනා කළාම උඩමාලදී 60යි යටමාලදී 60යි. මේන්තලේදී 60යි. මට ඔක්කොම මතක නැහැ. ඊළඟට තිස්ස මහරාමේදී 60යි. තාකෝමාරි කැලණියේදී ගිලියනදී සතමහනුම් බවමහන මලියදේව පෙරඳු වැඩෙන්දු දෙතු බණ කියලා ඔය මේ කැලණියේ එහෙම තියෙන්නේ. 69ක් කැලණියේදී. කොහොම හරි මලියදේව මහරහතන් වහන්සේ 60 වාරයක් මේ සූත්‍රය දේශනා කළා 60 රහත් වෙලා තියෙන කොච්චරද? 60ක්. එතනක් කොච්චරද? ඊළඟට චූලනාග කියලා මේ අපේ රටේ මේඳලා තියෙනවා මේ ත්‍රිපිටක ධාරී මහ රහතුන් වහන්සේ නම චූලනාග කියලා. ඒ විහාරයේ මතක නැහැ කොහොමද උන්වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනකොට මිනිස්යන්ගේ මේ බණහන්නේට පිරිස ගව්වක් දුකට. ගව්ව කියන්නේ අතක් මාතරක් නේද? ඔව් ගව්වක් දුරට ඉඳලා තියෙනවා මිනිස්සු. දෙවියන් ඉඳලා තියෙනවා දෙවිය බ්‍රහ්මයේ යොදුනක් දුරට. ඒකට 60ක්ම 16ක්. ඉතින් අද වාගේ කටින් බෑ මේ උන්වහන්සේලා ඉතින් පංච අභිඥාලාභයන් චතුර්ථ ඥානයට සමවැදිලා අභිඥාවලට සමවැදිලා ඉතින් ඈත අඬහෙන්න දේශනා කරන්න පුළුවන්. එතකොට මිනිස්යන්ගේ වශයෙන් ගව්වක තැනක දිව්‍ය බ්‍රහ්මයන්ගේ වශයෙන් යොදුනක තැනකට තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ චූලනාග මහරහතන් වහන්සේ. භික්ෂුන් වහන්සේලා 1000ක් එදා ඔය දේශනාව දවසේ භික්ෂුන් වහන්සේලා 1000ක් මේ චතක්ක සූත්‍රේ ආලයිතං රහත් වෙලා තියෙනවා. කොච්චරද? ඊළඟට දෙවියන් බ්‍රහ්මයන්ගෙන් ප්‍රත්‍යඥේ හොයාගන්න බැරි තරම් වුණා කියලා තියෙනවා. කියන්නේ ඒ තරම් විශාල පිරිසක් මේ චූලනාග මහරහතුන් වහන්සේගේ බණ අහලා මේ චතක්ක සූත්‍රය අහලා ඒ තරම් විශාල පිරිසක් මේ රහත් වෙලා තියෙනවා. ඉතින් මේවෙන් තේරුම් ගන්න පුළුවන් මේ චතක්ක සූත්‍රය කියන එක කොච්චර වටින ගාම්භීර සූත්‍රයක්ද කියලා. ඉතින් ටිකක් ගැඹුරුයි. ගැඹුරු තමයි. මේ හයක් මුල් කරගෙන දේශනා කළාට පස්සේ යනකොට 6 කොච්චරද කියන්නේ. 6 මං හිතන්නේ ගොඩාක් මේකට ගණන් බැලුවොත් ගොඩක් එනවා. 210ක් නෙමෙයි තවත් 324ක් වාගේ ඒ තරම් ගාණක් යනවා මේක බෙදීගෙන යනවා. ඒක තමයි මේ චතක්ක සූත්‍රය කියන්නේ. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ගත වුණා. ඉතින් මේ ධර්ම දේශනාවේදී මේ වගේ දෙයක් මම හිතන්නේ හුඟක් දෙනෙක් අහලත් නැතුව ඇති. මේ වගේ දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඊළඟට ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කළා. මේ තරම් ප්‍රමාණයක් ධර්මාවබෝධය කරලා තියෙනවා. කියලා මේ තේරුමක් ලබා ගත්තත් ඉතින් ලොකු දෙයක් වෙනවා. මේ වගේ දේශනා තියෙනවා කියලාවත් හිතාගත්තත් ඒ ලොකු දෙයක් වෙනවා. දැන් ඉතින් මේක වැඩි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
පැයකටත් අධික කාලයක් මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කළා.